අයිබෝධ පුතේ ඔයාලා සියලු දෙනාට නිරෝගී දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ වර්තමාන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව. ඉතින් වර්තමාන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට හඳුන්වා දීම වඩා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී ව්‍යවස්ථා සංශෝධනයක් විදිහට මේ 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අපිට සලකන්න පුළුවන්. ඒකට හේතුව තමයි මෙන්න මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයාගේ බලතල සීමා කිරීම සිදු කරනවා. නැත්නම් මේ ව්‍යවහාරයේ කියනවා ජනාධිපති ධුරේ තට්ටු කැපීම සිදු කරනවා. ඒකට ජනාධිපතිවරයා සතු බලතල වලින් යම් ප්‍රමාණයක් අගමැතිවරයාට පවරන ආකාරය තමයි අපිට මෙතනදී හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මෙතනදී මේ ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඇති කරපු සුවිශේෂී වෙනසක් තමයි ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් ඇති කරපු වෙනස. දැන් ජනාධිපතිගේ නිල කාලය අවුරුදු 6ක් තිබෙන නිල කාලය වසර 5ක් දක්වා අඩු කරන්න මේ සංශෝධනය යටතේ කටයුතු කරනවා. අනෙක් වෙනස තමයි ජනාධිපතිවරයා ධූරය දැරීමේ වාර ගණන සම්බන්ධයෙන් ඇති කරපු වෙනස. දැන් 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ සිදු කරන දේ තමයි ජනාධිපතිවරයාට දේවතාවකට වැඩිය ධූරය දැරිය නොහැකිය කියන විධානය ඇතුළත් කිරීම. දැන් 19 වන ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනය යටතේ සිදු කරපු දෙයක් තමයි ජනාධිපතිවරයාට තමන් කැමති ඕනෑම ප්‍රමාණයක් ධූරය දරන්න හැකියාව තියනවා කියන විධානය ඇතුළත් කිරීම. ඒ කියන්නේ තමන්ට ඕනෑම වාර ගණනක් ජනාධිපති ධූරය දරන්න හැකියාව තියනවා කියන විධානය. ඒතර මෙන්න මේ සුවිශේෂී වෙනස්කම් දෙක තමයි වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කම් විදියට සැලකෙන්නේ. දැන් ඊළඟට 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ජනාධිපතිවරයාට මේ පාර්ලිමේන්තුව විසිරුවා හරින්න තියෙන බලය සම්බන්ධයෙන් යම්කිසි වෙනස්කමක් ඇති කරනවා. දැන් වර්තමාන ව්‍යවස්ථාවටදී පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය තියෙන්නේ ජනාධිපතිවරයාට. එතකොට 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හරින්න හැකියාව ලැබෙන්නේ වසර 4කමාරක් ගත වුණාට පස්සේ. එතකොට වර්තමාන ව්‍යවස්ථාවේදී වත්මන් පාර්ලිමේන්තුවේ නිල කාලය අවුරුදු 5යි. ඒතර පාර්ලිමේන්තුව විසිරුවා හරින්න නම් වසර 4කමාරක් ගත වීම අවශ්‍ය වෙනවා. ඒතර මේ සංශෝධනයේ ගේන්න කලින් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හරින්න හැකියාව ලැබෙන්නේ වසරක් ගත වීමෙන් පස්සේ. කියන්නේ පාර්ලිමේන්තුව පත් වෙලා වසරක් ඉක්මවා ගියාට පස්සේ තමයි පාර්ලිමේන්තුව විසිරුවා හරින්න හැකියාව ලැබෙන්නේ. ඊළඟට දුවේ පුතේ මේ 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී අමාත්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් යම්කිසි වෙනස්කම් ප්‍රමාණයක් ඇති කරනවා. දැන් එක වෙනසක් තමයි කැබිනට් මණ්ඩලයේ කැබිනට් ඇමතිවරුන්ගේ සංඛ්‍යාව 30කට සීමා කරනවා. එහෙනම් 19 වන සංශෝධනයට අනුව කැබිනට් මණ්ඩලයේ උපරිම ඉන්න පුළුවන් ඇමතිවරුන් සංඛ්‍යාව කීයද? 30යි. ඊළඟට කැබිනට් නොවන ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන්ගේ සංඛ්‍යාව 40 නොඉක්ම විය යුතුයි. හැබැයි මෙන්න මේ කියන තත්ත්වයන් ජාතික ආණ්ඩුවක් ක්‍රියාත්මක කරනවා නම් වෙනස් කරන්න පුළුවන්. දැන් අපි දන්නවා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් 2015 වර්ෂයේ බලයට පත් වෙන. ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධ කරගෙන ජාතික ආණ්ඩුවක් ක්‍රියාත්මක කරනවා. මෙන්න මේ අවස්ථාවේ යාලට හැකියාව ලැබෙනවා මේ කැබිනට් ඇමතිවරුන්ගේ සංඛ්‍යාව සහ නියෝජ්‍ය ඇමතිවරුන්ගේ සංඛ්‍යාව අර කියන ප්‍රමාණය ඉක්මවා යන්න හැකියාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි දැන් මේ සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට තමන්ගේ අභිමතය පරිදි අගමැතිපත් කිරීමේ හැකියාව වළක්වලා ඒ විතරක් නෙවෙයි ජනාධිපතිවරයා කැබිනට් ඇමතිවරුන් පත් කිරීමේදී නියෝජ්‍ය ඇමතිවරුන් පත් කිරීමේදී ඒ වගේම තමයි කැබිනට් සහ නියෝජ්‍ය ඇමතිවරුන් ඉවත් කරද්දී අගමැතිවරයාගේ උපදෙස් පැතීම අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් කැබිනට් මණ්ඩලය සම්බන්ධ පත් කිරීමවලදී කැබිනට් ඇමතිවරුන් විෂයන් පැවරීමේදී නියෝජ්‍ය ඇමතිවරුන් විෂයන් පැවරීමේදී
අමාත්‍යාංශ සංඛ්‍යාව තීරණය කිරීමේදී අගමැතිවරයාගේ උපදෙස් විමසීම අවශ්‍යයි සැලකෙන අවස්ථාවලදී ජනාධිපතිවරයාට සිද්ධ වෙනවා අගමැතිගේ උපදෙස් විමසලා එම කාර්යයන් සිදු කරන්න. ඊළඟට තුවේ පුතේ මේ 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී තව වැදගත් දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව කියන ආයතනය නැවත ස්ථාපිත කිරීම. දැන් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව කියන ආයතනය ලංකාවට හඳුන්වා දෙන්නේ වර්තමාන ව්‍යවස්ථාවට 17 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ. හැබැයි 17 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ එනවා 18 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. එතකොට මේ 18 වන ව්‍යවස්ථා සංශෝධනයේදී මොකද කරේ? අර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව කියන ආයතනය අපෝසි කරලා හඳුන්වා දෙනවා පාර්ලිමේන්තු සභාව කියන ආයතනය. දැන් 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ දැන් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව කියන ආයතනය ගත්තම සමාජිකයන් 10 දෙනෙක්ගෙන් සමන්විතයි. දැන් මේ සමාජිකයන්ට අයිති වෙනවා එක්කෙනෙක් අගමැති, ඊළඟට කථානායක, ඊළඟට විපක්ෂ නායකවරයා අයිති වෙනවා. ඊළඟට අයිති වෙනවා ජනාධිපති විසින් පත් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, ජනාධිපති විසින් නම් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඊළඟට අයිති වෙනවා අගමැති සහ විපක්ෂ නායක එකතු වෙලා නම් කරන ජනාධිපති විසින් පත් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙන්නෙක් ඇතුළත් වෙන විදිහට පත් කරන මන්ත්‍රීවරුන් 5 දෙනෙක් නැත්නම් සමාජික 5 දෙනෙක් දෙන්න අයිති වෙනවා. ඊළඟට අගමැති සහ විපක්ෂ නායක අයිති නැති පාර්ලිමේන්තුවේ අනෙකුත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වල බහුතර එකඟතාවය මත ජනාධිපති විසින් පත් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දෙන්න අයිති වෙනවා. එතකොට එහෙනම් ඔන්න ඔය කියන සමාජිකයින් 10 දෙනා තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවට අයිති වෙන්නේ. එතකොට මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ ප්‍රධානත්වය දරන්නේ කවුද පුතේ? කථානායකවරයා. එතකොට මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ කාර්යභාරය කුමක්ද? ආණ්ඩු ව්‍යවස්ථා සභාවේ කුමක්ද සිදු කරන කාර්යය? ඒ සුවිශේෂී කාර්යය තමයි ජනාධිපතිවරයා විසින් කොමිසම් සභාවලට සමාජිකයින් පත් කරද්දී නිර්දේශ ඉදිරිපත් කිරීම. මොනවද මේ කොමිසම් සභාව? රාජ්‍ය සේවා කොමිසම් සභාව, මැතිවරණ කොමිසම් සභාව, මැතිවරණ කොට්ටාස සීමා නියමන කොමිසම් සභාව, මානව හිමිකම් කොමිසම් සභාව, මුදල් කොමිසම් සභාව, පොලිස් කොමිසම් සභාව, අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව, විගණන සේවා කොමිසම් සභාව, ජාතික ප්‍රසම්පාදන කොමිසම් සභාව. එතකොට මේ අලුතෙන් එකතුන මේ කොමිසම් සභාදිත්වය තමයි එහෙනම් විගණන සේවා කොමිසම් සභාව සහ ප්‍රසම්පාදන කොමිසම් සභාව කියලා කියන්නේ. දැන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපතිවරයාට සමාජිකයෝ 3 දෙනෙක් මෙතනදී නිර්දේශ කරනවා කොමිසම් සභාවේ සභාපති විදියට. ජනාධිපතිවරයා මොකද කරන්නේ? එතන එක් අයෙක් තමයි කොමිසම් සභාවේ සභාපති විදියට පත් කරන්නේ. ඒ විතරක් නෙවෙයි දැන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපතිවරයා විසින් වර්තමාන ව්‍යවස්ථාව යටතේ විවිධ පත් කිරීම් සිදු කරනවා. දැන් ඒ වගේ පත් කිරීම් කීපයක් කෙරෙහි අපි අවධානය යොමු කරනවා. දැන් ජනාධිපතිවරයා විසින් සිදු කරන ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරයා පත් කරද්දී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ අනුගමනය කරන්න ඕන. ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු විතරක් නෙවෙයි සෙසු විනිසුරුවන් පත් කිරීමේදී ඒ ක්‍රියාදාමය අනුගමනය කළ යුතු වෙනවා. ඊළඟට අභ්‍යාචනාධිකරණයේ සභාපති සහ සෙසු සමාජිකයන් පත් කිරීමේදී ආණ්ඩු ව්‍යවස්ථා සභාවේ නිර්දේශ ජනාධිපතිවරයාට අවශ්‍ය වෙනවා. ඊළඟට සභාපති හැරුණාම අධිකරණ සේවා කොමිසම් සභාවේ සමාජිකයන් පත් කරද්දී ඊට අමතරව නීතිපති, විගණකාධිපති, පොලිස්පති, ඔම්බුඩ්ස්මන්, පාර්ලිමේන්තු මහලේකම් මෙන්න මේ වගේ තනතුරුවල සමාජිකයන් පත් කිරීමේදී ව්‍යවස්ථා සභාවේ නිර්දේශ වලට යටත් වෙලා ජනාධිපතිවරයා විසින් ඒ පත් කිරීම සිදු කළ යුතු වෙනවා. එතකොට මේ ආණ්ඩු ව්‍යවස්ථා සභාවේ ඉල කාලය ගත්තම දුවේ පුතේ අවුරුදු 3යි. ඝනපූර්ණය සමාජිකයෝ 5 දෙනයි. ඝනපූර්ණය කියන්නේ මොකද්ද? රැස්වීම සඳහා සිටිය යුතු අවම සමාජිකයන් සංඛ්‍යාව. දැන් මෙතනදී ආණ්ඩු ව්‍යවස්ථා සභාවකින් ලබා දෙන නිර්දේශ සමාජිකයෝ 3 දෙනෙක් විසින්වත් අනුමත කිරීම අවශ්‍ය වෙනවා. ඒ වගේ තමයි
වර්තමාන ව්‍යවස්ථාවට තව සුවිශේෂී වෙනසක් ඇති කරන 19 ව්‍යවස්ථා සංශෝධනය හරහා ඒ තමයි මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට තොරතුරු දැනගැනීමේ පනත ඇතුළත් කිරීම. එකත් ඉතා සුවිශේෂී කාරණයක්. උදේ මෙන්න මේ කරුණු පිළිබඳ අවධානය යොමු කරලා 19 ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අපිට පිළිතුරක් ලිවීම සිදු කරන්න පුළුවන්. එහෙනම් හැමෝටම ආයුබෝවන්.